ලෝතර බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන්නට යෙදුණු ධර්මයෙන් බිඳක් ශ්‍රවණය කරන්නටයි. පින්වතුනි, බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ ධර්ම ශ්‍රවණය කරන්නට නම් අපි අපේ තුල අපෙන් කරුණු තුනක් අපි ළඟ තියෙන්න ඕනේ කියලා. පළවෙනි එක තමයි බණ අහන්න නම් පළවෙනි එක හොඳට ඇහෙන කනක් තියෙන්න ඕනේ. අපේ කන හැමෝගෙම හොඳට ඇහෙනවා. ඊළඟ බුදුහාමුදුරුවෝ දේශනා කළා ඒ කනක් තිබුණට විතරක් හරියන්නේ මේ මම දේශනා කරන ධර්මය ඔබට ඇහෙන්න ඕනි. දැන් ඔබට ඇහෙනවා. ඊළඟ එක තමයි අමාරුම වැඩේ. ඒ තමයි මේ දේශනා කරන ධර්මය අවධානයෙන් අහන්න ඕනේ. එක දවසක් මට එක්කෙනෙක් කිව්වා ඔය තලාවිටියේ බණකට හාමුදුරුවෝ ප්‍රසිද්ධ හාමුදුරුවෝමක් වැඩම කරලා බණ කියලා මේ හාමුදුරනේ හොඳ ලස්සන චෝක් බණ ටික කිව්වා. ඉතින් මේ මම ඇහුවා ඉතින් මේ මොනවද ඉතින් හාමුදුරුවෝ කිව්වේ කියලා මේ ඔය බණ හොඳයි නේද? අනේ මන්ද මොනවා කිව්වද කියලා මේ චෝක් බණ ටික. ඒ කියන්නේ බණ ටික කියන්නේ අවධානයෙන් අහලා නැ මොනවා කිව්වද කියලා දන්නේ නැහැ. ඉතින් එහෙම නෙමෙයි අවධානයෙන් යුක්තව මොනවද කවුරු හරි දැන් මේ පින්වතුන්ගෙන් උනත් ඇහුවොත් එහෙන් පස්සේ මොනවද අද හාමුදුරුවෝ බණට කිව්වේ කියලා. ඒ කියපු කාරණා වලින් සේරම නැතත් ටිකක් හරි මෙන්න මේ ගැන තමයි හාමුදුරුවෝ කිව්වේ කියලා කියන්නවත් පුළුවන් මට්ටමට අපි අවධානයෙන් අහලා තියෙන්න ඕනි. පින්වතුනි, මා මේ අද දවසේ දේශනා කරන්න බලාපොරොත්තු වන්නේ මේ කාලේ අපි මරණය පිළිබඳව කොතෙකුත් අහලා තියෙනවා. ඉතින් ඒ නිසා මරණය පිළිබඳව තමයි අපිට නිතරම අහන්න ලැබෙන්නේ. ඒ නිසා මම කල්පනා කරා අපි එදත් මේ මරණය පිළිබඳව අපි මේ මළගේ වුණාට පස්සේ කතා කරපු නිසා ඉතින් විශේෂයෙන් කල්පනා කරා මේ පින්වතුන්ගේ ජීවිතයට ආලෝකයක් ගෙනෙන කරුණු කාරණා ටිකක් අපි කොහොමද ජීවත් වෙන්නේ කියන එක පිළිබඳව කියලා දෙන්න ඕනි කියලා. පින්වතුනි, බුදුරජාණන් වහන්සේ මේ ලෝකෙට පහළ වුණාට පස්සේ උන්වහන්සේ මේ කාරණා දෙකක් තමයි මේ ලෝකෙට කියලා දුන්නේ. බුදුහාමුදුරුවෝ දවසක් දා මේ කැලයක් මැදින් යනකොට කොළ දෙකක් අතට අරගන්නවා. කොළ දෙක අතට අරගෙන භික්ෂුන් වහන්සේ අහනවා මේ කැලේ තියෙන කොළද වැඩි නැත්නම් මේ අතේ තියෙන කොළද? බිම වැටිච්ච කොළ වලින්. ඊට භික්ෂුන් වහන්සේලා ඒ වෙලේ උත්තර දුන්නා කැලේ කොළ කොච්චර තියෙනවද කියලා කියන්න බැරි තරම්. ඔය අතේ තියෙන කොළ දෙකයිනේ පුංචි ළමයෙකුට තේරෙනවනේ. ඒලේ බුදුහාමුදුරු දේශනා කළා පින්වත් මහන්නේ යන්නේ වගේ තමයි. මම අවබෝධ කරගත්ත දැනුම තියෙනවා මම අවබෝධ කරගත්තේ. නමුත් දැනුම තිබුණාට මේ හැම දෙයක් ගැනම මම කියලා දෙන්නේ කාරණා දෙකක් ගැන. මොකද්ද දෙක? ඒ තමයි දුකයි දුකෙන් නිදහස් වීම නිවනයි. මේ දෙක තමයි. බුදුහාමුදුරු ඒක තමයි ආය හතරකට දේශනා කරලා තියෙන්නේ. ඒතර දුක ඊළඟ දුක කියන්නේ මොකද්ද? ඊළඟ දුකෙන් නිදහස් වීම, ඊළඟ නිවන් දකින්න මග. ඔය විදිහට චතුරාර්ය සත්‍ය විදිහින් දේශනා කරලා තියෙනවා. ඉතින් බුදුහාමුදුරුවෝ කොයි විදිහට ධර්ම දේශනාවක් කළත් පින්වතුනි අන්තිමට එතෙන්ට තමයි එන්නේ නිවන ළඟට. අපිට පරණ කතාවක් කියනවා වෙන්න පුළුවන්. නැත්නම් මග තොටේ මොකක් හරි දෙයක් උදාහරණයක් ගන්නව වෙන්න පුළුවන්. ඉතින් ඔය කොයි පැත්තෙන් ආවත් අර කාරණා දෙක කියලා දෙන්න තමයි බුදුහාමුදුරුවෝ බණ කියන්නේ. මේ බණත් එහෙම තමයි. මොකද මේ බුදුහාමුදුරුවෝ දේශනා කරපු ධර්මය. ඉතින් බුදුහාමුදුරුවෝ මම අද මේ පින්වතුන්ට කියලා දෙන්න බලාපොරොත්තු සෝතාර සූත්‍රය. මේ සූත්‍රයේ තියෙන්නේ ත්‍රිපිටකයේ අංගුත්තර නිකායේ පංචක නිපාතයේ තියෙන සූත්‍රයක්. අංගුත්තර නිකාය කියලා කියන්නේ මේ සූත්‍ර පිටකේ කොටස් පහකට බෙදෙනවා. ඒ පහෙන් අංගුත්තර නිකායේ තියෙනවා මේ සූත්‍ර එක එක තියෙන ඒවා, දෙක දෙක තියෙන ඒවා, තුන තුන තියෙන ඒවා එහෙම කියලා ගණන් වලට තියෙන්නේ. මේක පහ පහ තියෙන කොටස එකක්. ඒකට කියනවා පංචක නිපාතය කියලා. එතකොට මේ පංචක නිපාතයේ තියෙනවා බුදුහාමුදුරු දේශනා කරපු සෝතාර සූත්‍රය කියලා.
මෙන්න මේ සෝතාර සූත්‍රයේ බුදුහාමුදුරු භික්ෂුන් වහන්සේලා දේශනා කළේ ජේතවනාරාම වැඩ ඉන්නකොට පින්වත් මහණෙනි මම මේ පැරණි කතාවක් කියන්නේ මේ ඉස්සර රජවරුන්ට හොඳ කීකරු ඇත්තු හිටියා. ටික රජ කෙනෙක් හිටියා මේ රජුරවන හොඳ කීකරු. හොඳ ශක්තිමත් ඒ කියන්නේ සද්දන්ත කුලයේ ඇත්තු කියනවා. සද්දන්ත කුලයේ ඇතෙක් කීකරු ඇතෙක් හිටියා. ඒ වගේ ඇත්තුන්ගේ තියෙනවා ප්‍රධාන වශයෙන් ලක්ෂණ පහක්. මොනවද ලක්ෂණ පහ? පළවෙනි එක තමයි මේ ඇතා කියන දේ අහනවා. කියන දේ අහනවා. ඇත් ගොව්වා කිව්වොත් එහෙම යන්න කිව්ව යනවා. ඉන්න කිව්වොත් ඉන්නවා. මේ පැත්තෙන් යන්න කිව්වොත් ඒ පැත්තෙන් යනවා. දැන් ඔය කීකරු අලි ඇත්තු පුදුම විදිහට කියන දේ අහනවා කියනවනේ. හොඳට තේරෙනවා හොඳ මොලයක් තියෙනවා. ඊළඟ බුදුහාමුදුරුවෝ දේශනා කළා දෙවෙනි එක තමයි මේ ඇතාගේ තියෙන ගුණයක් තමයි හන්තාච හෝති මේ සතුරෝ විනාශ කරන යුද්ධයකට එහෙම ගියොත් එහෙම සතුරෝ විනාශ කරනවා. එතකොට ආශ්‍රය පාබල සෙනඟ මේ කිසි කෙනෙකුට බය නැහැ. තමන්ට එන ඒ සතුරෝ විනාශ කරන්න මේ ඇතා දක්ෂයි. ඊළඟට මේ බුදුහාමුදුරුවෝ දේශනා කළා අනිත් ගුණය තමයි මේ ඇතාගේ තියෙන රක්කිතාච හෝති. රක්කිතාච හෝති කියලා කියන්නේ මේ එහෙම බය නැතුව ගිහිල්ලා සතුරු විනාශ කරාට තමන් බේරෙන්න දන්නවා. තමන් බේරෙන්න කියන්නේ තමන්ගේ හොඬවැල ඊළඟ කකුල් මේ කිසිම දෙයකට හානිය වෙන්න දෙන්නේ නැහැ. තමන් ආරක්ෂා කරගන්න. තමන්ට පිටක් වෙන්න දෙන්නේ නැහැ. ඊළඟට කන්තිච හෝති ඊළඟට මේ ඇතායේ තියෙන තව ලක්ෂණ තව හොඳ ඉවසීමක් තියෙනවා. ඉවසනවා කියන්නේ යුද්ධ භූමියකට එහෙම ගියොත් එහෙම බෙර ගහනවා මිනිස්සු කෑ ගහනවා. ඉතින් ඔය නොඑක් සද්දබද්ද සමහර අය මැරෙනවා. ඔය මොන විදිහේ කරදර බාධකාවක් කිසිම දෙයකට මේ ඇතා බය වෙන්නේ නැහැ. පුදුම ඉවසීමක් තියෙනවා. ඊළඟට බුදුහාමුදුරුවෝ දේශනා කළා ගන්තාජ හෝති එහෙම කරලා යුද්ධයට ගියාට පස්සේ කොහොම හරි යුද්ධ කරලා රජුරවංශ ජයග්‍රහණي අරන් දෙනවා. එතකොට මේ වගේ ඇතෙක් බුදුහාමුදුරුවෝ දේශනා කරා මේ වගේ ඇතෙක් රජ කෙනෙකුට හිටියා. මේ රජුරෝ මේ ඇතාට කොයිතරම් ආදරේද කියනවා නම් මේ රජුරෝ සලකන්නේ මේ ඇතා තමන්ගේම ඇඟේ තමන්ගේම ශරීරාංගයක් වගේ. දැන් ඔය අපි කියන්නේ සමහරවල්ලාට කතාවට මේ එයා මගේ දකුණු අත වගේ කියලා. ඒ කියන්නේ ඒක තමයි. ඒ තරම් අපිට ඉලෙන්ගතුයි හිතවත් විශ්වාසවන්තයි අපිට උදව් කරනවා. ඒ වගේ ඇතෙක්. ඉතින් බුදුහාමුදුරුවෝ මේ කතාව දේශනා කළා මේක කිහිප කොල්ලකට. පළවෙනි මේක ඉස්ලාම් බුදුහාමුදුරුවෝ මේක ගැලපුවේ භික්ෂූන් වහන්සේලාට. මේ කාරණා පහ අපි ළඟ තියෙන්න ඕන. නැති වුණොත් විනාශ වෙනවා. පළවෙනි එක තමයි භික්ෂූන් වහන්සේලා වශයෙන් අපි සෝතාච හෝති අහන්න ඕනි. කවුරු කියන එක දහන්නේ? බුදුහාමුදුරුවෝ කියන දේ අහන්න ඕනි. බුදුහාමුදුරන්ගේ ධර්මයේ අපි අහන්න ඕනි. අහලා පිළිපදින්න ඕනි. එතකොට දැන් අපි භික්ෂුන් වහන්සේලා වශයෙන් ඉන්නකොට අපිට වෙනත් අයගේවත් අහන්න හම්බ වෙනවා. දැන් අපි පොඩි කාලේ පැවිදුණාට පස්සේ අපිට වෙන ඒවා දැන් අපේ පොඩි කාලේ පැවිදිලා ඉන්නකොට මේ වෙන දේවල් මෙන්න මෙහෙමයි කියලා නොයි කතන්දර අහන්න ලැබෙනවා. අහන්න ලැබුණට අපි ඒව අහන්න නැතුව බුදුහාමුදුරුවෝ දේශනා කළේ කොහොමද භික්ෂුවක් වශයෙන් ඉන්න. අන්න ඒ විදිහට ඉන්න එක ගැන අපි හිත යොමු කරලා අහන්න ඕනේ. එහෙම ඇහුවොත් එහෙම අපිට මේ පැවිද්දේ ඉන්න පුළුවන්කම ලැබෙනවා. ඊළඟට බුදුහාමුදුරුවෝ දේශනා කළා දෙවෙනි එක තමයි හන්තාචෝ සතුරන් අසන්න ඕන. දැන් පැවිද්දේ ඉන්නකොටත් පින්වතුනි සතුරු වෙනවා. සතුරු කියන්නේ මේ අපිට මේ පොළු මුගුරු අරගෙන ගහන්න දෙන්නේ වෙනත් විදිහට එනවා. ඒ කොහොමද එන්නේ? සමහරලාට දැන් අපි පොඩි කාලේ අපි මහාන වෙලා ඉන්නකොට
අපිත් එක්ක ඉන්න තව සමහර අය මොකද කරන්නේ? ඇඟිලි වල හැම එකම හොඳට නියපොතු වවල. වෙන් අහනවා මොකද මේ අපි නම් නියපොතු ආගෙන ඉන්නේ. ඔයගොල්ලෝ වන්නේ නැත්තේ මොකද? ඈ ඊළඟට තව සමහර අය යනවා අපි නම් ඉතින් කොණ්ඩේ රැවුල් කපන්නේ නැහැ. අපි කොණ්ඩේ රැවුල් ඔයාගෙන ඉන්නේ. ඉතින් අපිට මොකුත් කියන්නෙත් නැහැ කවුරුවක්. ඉතින් මේ එහෙම කියලා ඉතින් සතුරු වෙනවා. මොකද කරන්න ඕනේ? එතන අපි කියන්න ඕනේ හැබැයි අපි අහන්නේ බුදුහාඳුරෝ කිව්වේ දේ. අපිට උගන්ලා තියෙන්නේ එහෙම ඉන්න නෙමෙයි. කියලා මොකද කරන්න ඕනේ? අපි ඒගොල්ලන්ට ගහන්න බනින්න රණ්ඩු වෙන්න යන්නේ නැහැ. අපි හිමින් සැරේ මග ඇරලා අපි ඉන්න ඕනේ. ඒ වගේ සතුරු අපිටත් හම්බෙලා තියෙනවා. එහෙම ඒවට අහු වුණා නම් මම මෙතෙන්ට මට බණ කියන්න දෙන්න වෙන්නේ නැහැ. ඊළඟට බුදුහාමුදුරුවෝ දේශනා කළා ඊළඟ කාරණය බුදුහාමුදුරුවෝ දේශනා කරන පළවෙනි එක තමයි සෝතාච හෝති, දෙවෙනි එක හන්තාච හෝති, ඊළඟ රක්ඛිතාච හෝති. රක්ඛිතාච කියන්නේ තමන් ආරක්ෂා වෙන්න ඕන. එතකොට ඒ ආරක්ෂා වෙනවයි කියලා කියන්නේ භික්ෂුවක් වශයෙන් අපිට විශේෂයෙන් නොඑක ආකාරයෙන් සමාජයට නොඑක වැරදි දේවල් වලට අහු වෙලා අපි විනාශ වෙලා යන්න පුළුවන්. විශේෂයෙන්ම ඔය සුරාවට, සූදුවට, ඔය වගේ දේවල් වලට කෙනෙක් කතා කරාට පස්සේ අපි ඒවට යොමු වුණොත් එහෙම මොකද වෙන්නේ? අපේ ජීවිතේ විනාශ වෙන්න පුළුවන්. ඊළඟට විශේෂයෙන්ම භික්ෂුන් වහන්සේ නමක් වශයෙන් වටිනාම දෙයක් තමයි තමන්ගේ තියෙන ආත්ම ගරුත්වය ආරක්ෂා කරගන්න ඕන. තමන් රැක ගන්න ඕන. එහෙම රැකගත්තේ නැතොත් එහෙම මොකද වෙන්නේ? ලොකු හානියක් වෙනවා. ඒ නිසා විශේෂයෙන් අපේ වටිනාම දේ තමයි භික්ෂූත්වය. ඒතර අන්න ඒක රැක ගන්න ඕන. භික්ෂූත්වය රැක ගන්න ඕන. ඒතර භික්ෂූත්වය රැක ගන්න බැරිනොත් ඊටු ටික හේරම ඉවර වෙලා යනවා. දැන් ඔය බලංගොඩ ආනන්ද මෛත්‍රී හාමුදුරුවෝ මේ පින්වතුන් අහලා තියෙනවනේ. ඒ හාමුදුරන්ට ඉස්සර ඔය මේ විද්‍යෝදේ, ඒ කියන්නේ මේ දැන් ඔය ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය කියන එක ඉස්සර විද්‍යෝදේ. ඒ විශ්වවිද්‍යාලේ උපකුලපතිකම දෙන්න මේ අගමැතිතුමා ඒ කාලේ ඔය ඩී.එස්. සේනානායක මහත්තයා කාලේ එන්න කියලා කිව්වලු. එහන් රටලු හිටියේ එතකොට. එන්න කියලා දුන්නලු මේ උපකුලපතිකම. ඉතින් ඒ ආනන්ද මෛත්‍රී හාමුදුරුවෝ උපකුලපතිකම කරගෙන ඉන්නකොට ළමයි වාගයක් ඇවිල්ලා කිව්වලු මේ නායක හාමුදුරනේ මේ අහවල් ගුරුවරයා උගන්වන්නේ නැහැ. අපිට කියන දේක් තේරෙන්නේ නැහැ. කිසි සූදානමක් නැහැ. ඒ ගානේ නායක හාමුදුරනේ ඔය ළමයි යන්න මං ඒ ගැන බලන්නම් කියලා. ඉතින් නායක හාමුදුරුවෝ අර ගුරුවරයා උගන්වනකොට ගිහිල්ලා ඉවර වෙලා අහගෙන හිටියලු. බලනකොට ඇත්ත. කියන කිසි සූදානමක් නැහැ. කියන දේක් තේරෙන්නේ නැහැ. උගන්වන්නේ නැහැ. ඒ පාර කාර්යාලයට එන්න කියලා නායක හාමුදුරුවෝ ඒ ගුරුවරයාට කිව්වලු මේක විශ්වවිද්‍යාලයක්. ඒ නිසා මේකේ හොම් ගන්නලා හරියන්නේ නැහැ. සූදානම් වෙලා ඇවිල්ලා ඒ විෂයට අදාළ කරුණු උගන්වන්න. එහෙම අවවාද කළා ආයෙ දවසක්ද ගිහිල්ලා ඊට පස්සේ ඉතින් අහගෙන හිටියලු. අහගෙන ඉන්නකොට මොකද උනේ? මේ නායක හාමුදුරුවන්ට තේරුණා මෙයා ඒ සූදානම නැති ඇවිල්ලා උගන්වන්න. මොකද නායක හාමුදුරුවෝ මොකද කරේ? උපකුලපතිකමෙන් ඉල්ලා අස්සුනා. ඊට පස්සේ නායක හඳුරුගවලු මට මේ උපකුලපතිකමට වඩා ආරක්ෂා කරගන්න ඕනේ මගේ මහානකම. දැන් මම ලියුමක් ගැහුවොත් එහෙනම් මෙයා ගිහි කෙනෙක්. මෙයාගේ රස්සාව නැති වෙලා යනවා. ඒක මගේ මහානකමට හොඳ දෙයක් නෙමෙයි. ඊළඟට මම මෙයා තියාගත්තොත් එහෙනම් මම හොරකමකට අහු වෙනවා. ඒ බොරුවට පඩි දීලා උගන්නන්නේ නැහැ ළමයින්ට. ඒ නිසා ඔය දෙකටම වඩා වටිනවා මගේ මහානකම ආරක්ෂා කර ගැනීම මං රැකෙන්න ඕනි කියලා නායක හඳුරු ඉල්ලාස්ුණා. ඉතින් ඒ වගේ මහාන වෙලා ඉන්නකොට අපිටත් එහෙම යෝජනා එනවා. දැන් පහුගිය කාලේ මට යෝජනාවක් ආවා. මේ මගේ අර බටනොබලෙන් ළඟ ඉඩමක් තියෙනවා. ඒ කට්ටියක් ඒක මොකද්ද මන්ද බලලා මේ නිදානියක් තියෙනවා කියලා ඒක ගන්න. මම කිව්වා අනේ අපේ මට නම් මේ හම්බෙලා තියෙන දේවල් හොඳටම ඇති. මට නම් නිදාන් ඕනේ නැහැ කියේ. මම ඔයාලට තනිකර විරුද්ධයි. මට ඒක අවශ්‍යතාවයක් නැහැ. මේ නීති විරෝධී වැඩ කිසි ගැළපිල්ලක් නැති වැඩ මට ඕනේ නැහැ කියලා මම කිව්වා මේ මම ඒවට කැමති නැහැ කියලා. ඉතින් ඒව තමයි. අපි ඊට වඩා වටිනවා මහානකම. දැන් ඕක ගන්න ගිහිල්ලා කවුරු හරි මේ පොලිසියට කෝල් එකක් හරි දීලා ඉවර වෙලා
ඊට පස්සේ කූඩුවට දැම්මට පස්සේ ඔන්න ඉතින් ඔයගලන්ට ආරංචි වෙයි ඔන්න ගොඩගම්පල හාමුදුරුවෝ දැන් අන්න කූඩු ඉන්නවා කියලා. ඉතින් ඒක නිසා ඒ ඕනේ. ඒ වගේ අපි රැකෙන්න ඕනි. මහානකම තමයි පළවෙනි එක. ඉතින් ඒ වගේ බුදුහාමුදුරුවෝ දේශනා කළා භික්ෂුව ආරක්ෂා රැකෙන්න ඕනි. එහෙනම් කන්තිචෝ ඊළඟට ඉවසන්න ඕනි. දැන් හාමුදුරුවෝ වශයෙන් අපි විශේෂයෙන් දැන් මිනිස්සු දාන එක නැද්දන මිනිස්සු හිතාගෙන මේ කිරිපැණි එහෙම වළඳනකොට හිතාගෙන නැති හරි රහට ඉතින් තියෙන ඇති වළඳනවා කියලා. ඒ කිරිපැණි හම්බ වෙනවා වගේ තමයි සමහර දවසට එක එක්කෙනා දාන ගේනකොට සමහර දවසට ලුණු වැඩි, සමහර දවසට මිරිස් වැඩි, සමහර දවසට තුනපහ වැඩි, සමහර දවසට ලුණු ඇත්තෙත් නැහැ. සමහර දවසට බත් අමුයි. අපි කියන්නේ නැහැ ඉතින්. ඉතින් වැඩි සද්දාවටත් එක්ක වෙන්නේ සමහර විට. ඊයසන්න වෙනවා. ඊළඟට සමහර මිනිස්සු හොඳක් කියනවා දොසුත් කියනවා. කොච්චර හොඳට හිටියත් දොස් කියනවා. අපි ඉවසන්න ඕනේ. ඒ නිසා ඉවසීමෙන් යුක්තව කටයුතු කරන්න. එතකොට එන්න ඔන්න ඔය කාරණා හතර සම්පූර්ණ බුදුහාමුදුරුවෝ දේශනා කරා ගන්තාච හෝති භික්ෂූන් වහන්සේ බලාපොරොත්තු වෙච්ච තැනට. දැන් අද කාලේ හැටනම් අපේ මිනිසුන්ට සේවයක් වෙලා සුගතියට යන්න. ඉතින් එහාට යනවා නම් විශේෂයෙන් බණ භාවනා කරලා නිවන් දකින්න අපිට පුළුවන්කම ලැබෙනවා. ඒ කිව්වේ භික්ෂුන් වහන්සේලාට. ඊළඟට ළමයින්ට. දැන් මෙතන ළමයි දෙතුන් දෙනෙක් ඉන්නවා. මේ ළමයින්ට කියන්නේ. ඒ නිසා ළමයි හොඳින් අහගන්න ඕනේ. ළමයින්ගෙන් ඇහුවොත් එහෙම අපි මේ දැන් මොකද්ද මේ පස්වෙනි එක. ඒ කියන්නේ යන්න ඕනි තැන කොතනද කියලා ඇහුවොත් එහෙම මේ ළමයි. ඉතින් දැන් මේගේ බලාපොරොත්තු තමයි මේ ළමයි කිය ඉතින් දොස්තර නෝනා කෙනෙක් වෙන්න බලාපොරොත්තු වෙනවා, ටීචර් කෙනෙක් වෙන්න නේද? එහෙම නැත්නම් මේ හොඳ රජයේ ප්‍රාදේශීය ලේකම් කෙනෙක් වෙන්න ඔය වගේ ඉහළ තැනකට යන්න බලාපොරොත්තු වෙනවා කියනවා. හැබැයි එතෙන්ට යන්න නම් දරුවෝ බුදුහාමුදුරෝ දේශනා කළා පළවෙනි එක තමයි සෝතාච හෝති හොඳට අහන්න ඕන. බුදුහාමුදුරන්ගේ ධර්මය අහන්න ඕනි. ඊළඟට තමන්ගේ අම්මා තාත්තා ගුරුවරු කියන දේ අහන්න ඕනි. වෙන වෙන අය එක එක ඒවා කියන්න පුළුවන්. හැබැයි ඒව නෙවෙයි අහන්නේ තමන්ගේ දැන් අම්මා තාත්තා ඒ වගේම තමන්ගේ වැඩිහිටියෝ ඊළඟට විශේෂයෙන් ගුරුවරයෝ කියන දේවල් අහන්න ඕනේ. ඒගොල්ලෝ නරකක් වෙන්න කිසි දෙයක් කියන්නේ නැහැ. අපිට කියලත් නැහැ. ඊළඟට දෙවෙනි එක තමයි හන්තාච හෝති නසන්න ඕනි. නසන්න ඕනි කියලා කියන්නේ එතකොට දරුවෝ වශයෙන් ඉගෙන ගන්නකොට ඒ සතුරු එනවා. සතුරු කියන්නේ ඉතින් පාඩම් කර කර ඉන්නකොට සමහරට කියන්න පුළුවන් අපි පාඩම් කරන්න ඕනේ අපි එකතුලා චිත්‍රපටියක් බලමු. නැත්නම් සින්දුවක් අහමු. සමහරට ඔය පන්ති එහෙම ගිහිල්ලා යනකොට දැන් ළමයි ප්‍රයිවට් ක්ලාස් එහෙම. ඉතින් සමහරට කියන්න පුළුවන් අපි ගෙදරට පන්ති යනවා කියලා බොරු කියලා අපි යන් චිත්‍රපටියක් බලන්න. නැත්නම් සින්දුවක් අහන්න යන්න. නැත්නම් අපේ යාළුවෙක්ගේ ගෙදරක ගිහිල්ලා පන්ති ඉවර වුණාම ටයිම් එකටම ගෙදර එමු. එහෙමනේ නේද? ඉතින් ගෙදර කට්ටිය දන්නේ නැත්නම් මේ පන්ති ගිහිල්ලා කියනනේ. එහෙම සතුරු එනවා. වැරදි වැඩ කරන්න යෝජනා කරනවා සතුරු. ඒතකොට මොකද කරන්නේ? ඈත් එක අමනාප වෙන්නෙත් නැහැ. හිමින් සැරේ අපි මොකද කරන්නේ? මග ඇරලා. ඔවා කරන්න බෑ. අපේ අම්මා තාත්තා අපි ගැන හුඟක් හොයනවා. අපේ මාමලා හොයනවා. වැඩිහිටියෝ හොයනවා. ඒ නිසා කොහෙවත් ගිහිල්ලා හැම අහුනොත් එහෙම විසුමක් වෙන්නේ නැහැ. ගෙදරත් ඉන්න බැරි වෙනවා. කියලා මොකද කරන්නේ? හිමින් සැරේ මේ තමන් මග ඇරලා ඉන්න ඕනේ. දවසක් මේ එක ළමෙකුත් මාත් එක්ක ওই කාරණේ කිව්වා. ඒ ළමයා මාත් එක්ක කිව්වා හාමුදුරනේ අපේ යාළුවෝ නොඑක් විදිහට වැරදි දේවල් කරන්න යෝජනා කරනවා මං ඒ වෙලාවට බේරෙන්නේ අපේ මාමලා ගැන කියලා කිව්වා. ඒ මාමලා කියන හරි සැර කට්ටියත් මම දන්නවා. ඉතින් මාමලා අපි ගැන හොයනවා බලනවා අහුනොත් එහෙම උඹලටත් එක්ක කුටි කණ්ඩ වෙයි. මං එක්කගෙන ගිහිල්ලා. ඒක නිසා මම නම් එන්නේ නැහැ කියලා එහෙම කියලා මම බේරුණා. ඉතින් වැරදි වැඩවලට ගියේ නැහැ කියලා. දැන් හොඳ තැන්වල ඉන්නවා ඒ ළමයි. ඊළඟට ළමයින්ට බුදුහාමුදුරෝ දේශනා කළා රක්ඛිතාච හෝති ආරක්ෂා වෙන්න ඕනි. ආරක්ෂා වෙන්න ඕනි. ආරක්ෂා වෙන්නේ මොනවයින්ද? විශේෂයෙන්ම වැරදි අයගෙන් විශේෂ වැරදි වැඩවලින් අපි ආරක්ෂා වෙන්න ඕන. Taman රැකෙන්න ඕන. විශේෂයෙන්ම
තමන්ට හානියක් වෙන දේවල් විශේෂයෙන් තමන්ගේ පෞරුෂයට තමන්ගේ ගතිගුණ වලට දැන් මේ කවුරු හරි ගමේ කෙනෙක් කිව්වොත් එහෙම අහවල් ළමයා මෙන්න මේ වැරදි වැඩ කරන කෙනෙක් හොඳ කෙනෙක් නෙවෙයි කියලා. ඒතර තමන් ආරක්ෂා වෙලා නැහැ, රැකිලා නැහැ. තමන්ගේ ජීවිතයත් රැකෙන්න ඕනි. ඒ නිසා දුර බලලා වැඩ කරන්න ඕනේ. ජීවිතේ ආරක්ෂා වෙන්න නම් විශේෂයෙන්ම දුර බලලා වැඩ කරන්න ඕනේ. දැන් ওই ළමයි සමහරලාට අපි දකිනවා මේ සමහර ළමයි ගෙවල් වලට බොරු කියලා මේ දැන් ওই පනාවල ගඟේ නොඑක් ගංගාවල මුහුදේ එහෙම මැරුණා කියලා ඕන තරම් ආරංචි වෙන්නේ. මොකද කරලා තියෙන ළමයි? බොරු කියලා මොකද ගන්න දෙමාපියෝ කියන දේ අහන්නේ නැහැ. කියන්නේ සෝතා කියන දේ අහන්නේ නැහැ. අහන්නේ නැතු වෙනක මොකද කරන්නේ? සතුරෝ නසන්නේ සතුරොත් එක්කම කතා කරගෙන යනවා නාන්න එහෙම කියලා. ගිහිල්ලා මොකද කරන්නේ? ඊට පස්සේ ජීවිතේ මොකද වෙන්නේ? අර වැය ගිහිල්ලා බෝ පැත්තැල්ලේ ගිහින් මැරුණා කියයි. ඊට පස්සේ තව මේ ගඟේ පීනන්න ගිහිල්ලා මැරුණා කිය කොහේ හරි කී කොච්චර නම් දහස් ගාණක් මේ වෙනකොට අපි අහලා තියෙන මැරලා තියෙනවා. මොකද වෙලා තියෙන්නේ? ළමයි කියන දේ අහලා තමන් රැකිලා නැහැ. කියන දේ ඇහුවේ නැහැ. සතුරෝ මග ඇරියේ නැහැ. ඒ නිසා මොකද උනේ? ජීවිතේ තමන්ගේ ජීවිතේ රැකුනේ නැහැ. විශේෂයෙන් ගෑන් ළමයි ආරක්ෂා වෙන්න ඕන. ඊළඟට බුදුහාමුදුරෝ දේශනා කළේ කන්තිච හෝති ඉවසන්න ඕන. ඉවසනවා කියන්නේ දැන් ඉගෙන ගන්න වයසක නම් ඉතින් මේ ඉගෙන ගන්නවා කියන එක ලේසි වැඩක් නෙවෙයි. නිකන් මේ දැන් කිරිපැණි කනවා වගේ නෙවෙයි ඉගෙන ගන්නවා කියන එක. ටිකක් ඉතින් මහන්සි වෙන්න ඕන. අපිත් එහෙම තමයි ඉගෙන ගත්තේ. රෑ පාඩම් කරන්න, උදේ නැගිටලා පාඩම් කරන්න ඕන. ඉතින් ටිකක් ලියනකොට අතර ඉදෙනවා ලියන්න ඕන. ඊළඟට දැන් වැස්ස දවසට එහෙම දැන් සමහර ළමයින්ට ඔය චුට්ටක් පින්නක් ගියත් යන්නේ නැහැ ඉස්කෝලේ වහිනවා කියලා. දහම් පාසල් යන්නේ නැහැ. දාඩිය පොඩ්ඩක් දාන්න බෑ. එහෙම හරියන්නේ නැහැ. ඉවසීමෙන් යුක්තව ඉගෙන ගන්න ඕන. ඊළඟට දැන් සමහරට ගෙදර උදේ ඉස්කෝලේ යන්න ලෑස්ති වෙලා ඉන්නකොට සමහරට ගෙදර උයලා නැත්තම් මට සමහර ගෙවල් වල මිනිස්සු කියනවා උයලා නැහැ කියලා යන්නේ නැලු ඉස්කෝලේ. වේලා බඩගින්න හිටිය කියලා මැරෙන්නේ නැහනේ. ඉතින් ඉස්කෝලේ යන්න ඕන. අනේ කමන්නේ මං ඉතින් ඉගෙන ගන්න එකට සමහර වෙලාවට ඉතින් කලාතුරකින් එහෙම වෙනවා. සමහරට අම්මා ලෙඩ වෙලා. දැන් තාත්තා ලෙඩ වෙලා. ඒතර උදේ උයන්න බැරි වෙනවා. ඒකට ඒ වෙලාවට කාට උගුරක් හරි වතුර ටිකක් හරි බීලා ඉස්කෝලේ යනවා. ඉවසීමේ. තව නොයි කඩුපාඩු වෙන්න පුළුවන්. දැන් ඔය මේ පින්වුතුන් අහලා තියෙන ඕන තරම් නන්දාමාලිනීගේ සින්දු. නන්දාමාලිනී. කවුද දන්නේ නැති නන්දාමාලිනී ලංකාවේ හැමෝම දන්නවා. ඒතර නන්දාමාලිනී එනකොට කියනෝන් ළමයි ඔන්න කට්ටය එනවා කියලා. ඒ මොකද? එයා කට්ට සෙරප්පු කියලා නිකන් ලී වගේ සෙරප්පු જાතියක් දාගෙන ගියේ ඉස්කෝලේ. අනිල් ළමයි සපත්තු දාගෙන යනවලු. කියන්නේ සල්ලි තිබිලා නැහැ. හරි දුප්පත්ලු. ඉතින් මේ ඒ නන්දාමාලිනී ඒ විදිහට ඉස්කෝලේ ගිහිල්ලා ඉගෙන ගත්තා. දෙමව්පියන් කියන දේ ඇහුවා. දැන් අද ලංකාවේ ලෝකෙම දන්න කෙනෙක්. මොකද ඉවසුවා. ඒ නැති බැරි කම තිබුණයි කියලා ඉස්කෝලේ ගිහිල්ලා හිටියේ නෑ. දැන් සමහර ළමයි ඉස්කෝලේ යන්නේ අපිට අරක නෑ මේක නෑ අපිට අර ළමයා දාන සපත්තුව නෑ අපිට අර ළමයා දාන මේ ඒ ළමයාට අඳින ඇඳුම නෑ. අපිට ඒ කරාම්බු නෑ අපිට ඒ මාල නෑ. එහෙම කිය තේරම මේව නෑ කියලා මග අරින්නේ. එහෙම හරියන්නේ නෑ. ඉවසීමෙන් යුක්තව කටයුතු කරන්න ඕන. දැන් නේද ඔය ළමයින්ට හැමදේම තිබුණේ. දැන් අපි පොඩි කාලේ එහෙම මේ අපිට ඇත්තටම මේ ඔය දැන් නම් ඔය පොත්වල පිටකවර දාන්න මොන හරි කොළ තියෙනවා. ඒ කාලේ මොකොත් තිබුණේ නැහැ. පත්තර කොළයි සිමෙන්ති කොළයි තිබුණේ. සිමෙන්ති මිටි ඔය වැඩ කරන තැනකින් ඉල්ලගෙන අපි සිමෙන්ති කොළ තමයි දාන්නේ. ඒ කාලේ හොඳම දාන කොළේ ඒක තමයි. ඊට පස්සේ තමයි බ්‍රවුන් පේපර් එක. ඊට පස්සේ තමයි දැන් අර තෑගි ඔතන ග්‍රිෆ් කොළ එහෙම තියෙන්නේ. ඒක කාලේ මොකුත් ඒවා තිබුණේ නැහැ. ඉතින් මේ දැන් වගේ ලස්සන විදිහට මේ වගේ ඉගෙන ගන්න දැන් ඒ කාලේ අපිට පොතක්වත් දැන් ළමයින්ට පාට පොත් ඒවා පෝ කලර්ස් පොත් තියෙන්නේ දැන්. දැක්කහම අපිට දුක හිතුණා නේ අපිට ඒව නැති වුණා නේද කිය. ඒ කාලේ අර කළු සුදු ඒවා විතරයි තිබුණේ. ඒවට ඉවසලා මොනවා හරි අඩුපාඩු වුණත් ඉගෙන ගන්න. එන්නේ එහෙම කළොත් අන්න අතෙන්ට ගියයි. කොතෙන්ට ගන්තාච යන්න ඕනි දැන්. එතකොට දොස්තර නෝන කෙනෙක් වෙන්න පුළුවන්. ටීචර් කෙනෙක් වෙන්න පුළුවන්. නර්ස් කෙනෙක් වෙන්න පුළුවන්. කොහොමද දැනකට ගියයි. හැබැයි අරහිම කම්මැලි වුණොත් බෑ. ඊළඟ බුදුහාමුදුරෝ දේශනා කළා ඒ ළමයින්ට ඊළඟ තරුණ පිරිසට. තරුණ අය ගත්තට පස්සේ තරුණ කෙනෙක් යන්න ඕනි තැන තමයි බය නැතුව ඉස්සරහට යන්න පුළුවන්කම තියෙන්න ඕනි. බය නැතුව තරුණ කෙනෙක් නම් එයාගේ නම කියලා
මේ අහවල් කෙනා කියලා අඳුනලා දෙන්න පුළුවන්කම තියෙන්න ඕනි. ඒක තමයි ආ යන්න ඕනි තැන. දැන් තරුණ අය අපි අහන දෙයක් තමයි අපි කොතෙකුත් අහනවා මේ තරුණ කාලේ නම් පොඩි වැඩි හිටිය අය කියනවා පොඩි කාලේ නම් කියන දේ ඇහුවා දැන් නම් අහන්නේ නැහැ කියලානේ. සෝතාච අහන්නේ නැහැ. ඊළඟට හන්තාච සතුරු නසන්න ඕනි. ඉතින් සතුරුත් එක්ක තමයි එකතු වෙලා වැරදි වැඩවලට තමයි යොමු වෙන්නේ. තොර නොඑක ආකාරයේ දැන් අපි දකිනවා අද ඉන්න තරුණයෝ කුඩු වලට ඇබ්බැහි වෙලා ගංජා වලට ඇබ්බැහි වෙලා නේද? මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා නරක අයත් එක්ක එකතු වෙලා හොඳ අයත් එක්ක එකතු වෙන්නේ නැහැ නරක අයත් එක්ක තමයි එකතු වෙන්නේ. එකතු වෙලා මොකද වෙන්නේ? සතුරුත් එක්ක එකතු වෙලා විනාශයටපත් වෙනවා. ඊළඟ රක්ඛිතාච හෝති රැකෙන්න කිව්වා Taman රැකෙන්න කියලා. දැන් අපිට පේනවා එහෙම රැකෙන්නේ නැහැ. මොකද වෙන්නේ? සමහර තරුණයෝ කලබල වෙලා මොකද කරන්නේ? මේ විදිහට අන්තිමට මොකද කරන්නේ? ජීවිතෙත් විනාශ කරනවා. සමහර අය බෙල්ල වැල දා ගන්නවා. කොච්චර අහන්න ලැබෙනවද නේද? පත්‍රය අරන් බලන්න. ටීවී එකේ කියන්නේ වස බොනවා, මුහුදේ පනිනවා නේද? සමහරට තරහ ආවම පාලනය කරගන්න බැරුව ඒ තමන් විවාහ වෙන්න ඉන්නේ තමන්ගේ මේ පෙම්වතිය මරලා දානවා, පෙම්වතා මරලා දානවා. ඒ මොකද ඒ අර මුලින් කරපු දෙක. ඒ කියන්නේ කියන දේ අහන්නේ සතුරන්ගෙන් ආරක්ෂා වුණේ නැහැ. ඒ නිසා රැකෙන්න විදිහක් නැහැ. එතකොට රැකෙන්නේ නැහැ. එතකොට රැකෙන්නේ නැහැ. ඊළඟට බුදුහාමුදුරුවෝ දේශනා කළා කන්තිච ඉවසන්න ඕනි. තරුණ කෙනෙක් වුණාම ඉවසීමෙන් යුක්තව විශේෂයෙන් නොයේ ප්‍රශ්න ගැටලු එන්න පුළුවන්. අඩුපාඩු එන්න පුළුවන්. ඒවා අනිත් අයට තියෙන දේවල් Tamanට නැති වෙන්න පුළුවන්. අනිත් අය කියන දේවල් කරන්න යන්න හොඳ නැහැ. නොඑක් විචූර්ණ දේවල්. Taman ඒවා ඉවසීමෙන් යුක්තව කටයුතු කරන්න ඕනේ. අන්න එහෙම වුණොත් එහෙම විතරයි ගන්තාච හොදි යන්න ඕනි තැනට යන්න ඕනි තැන කියලා කියන්නේ කොතනද තරුණ කෙනා? ඕනේ වෙලාවක පිරිස ඉස්සරහා පෙනී ඉන්න පුළුවන්. බය නැතුව ඉස්සරහට එන්න පුළුවන් කෙනෙක් වෙන්න ඕන. දැන් එහෙම කිව්වේ ඇයි? ප්‍රශ්නයක් මතුවෙනවා. දැන් ඉතින් තරුණ වයස කල වයස ආවට පස්සේ අපි කියනවා දැන් ඉතින් විවාහයක් කරලා දෙන්න ඕනි කියලා. මගුලක් එහෙම කරලා දෙන්න ඕනි කියලා කියනවනේ. ඉතින් මගුලක් කරලා දෙනවා. මගුලක් කරලා දෙන්න ගියාට පස්සේ මොකද වෙන්නේ? දැන් ඉතින් ඔන්න ඉස්සල්ලාම ඉතින් මගුල යෝජනාව අරගෙන යනවා නේ ගෙදරට. ගෙදරට ගිහිල්ලා ඉතින් කතා කරලා ඉවර වෙලා ඊට පස්සේ ඉතින් විස්තර එහෙම කතා කරලා දැන් ඉතින් සේරම හරි දැන් නම්බර් එකට කේන්දරෙත් ගැලපෙනවා. ඉතින් මේ ගෙවල් දොරවල් ගැනත් බලනවා. ඉතින් ඒවත් හරිය නැත්නම් උගත්කම ගැන බලනවා. ඊට පස්සේ ඉතින් ඒ ගෙදර ගියාට පස්සේ ඒ කට්ටිය මොකද කරන්නේ? එහෙනම් දැන් ඒගොල්ලෝ කියනවා හරියනවා ඕගොල්ලෝ ආවන්නේ. අපිත් එනවා ඕගොල්ලන්ගේ ගෙදර. ඔන්න එතකොට තමයි බය හිතෙන්නේ නේද? ඊට පස්සේ මොකද කරන්නේ? ඒ එනවා කිව්වට පස්සේ කියනවා එහෙනම් අපේ ගෙවල් තියෙන්නේ අහවල් ගොඩගම්පල. මේ හන්දිය පහු කරලා ආවට පස්සේ මෙහෙම වංගුවක් තියෙනවා. ඒ වංගුව පහු කරලා ආවන් කඩයක් තියෙනවා. එතන බහින්නේ නැතුව ගෙවල් 4-5ක් ගියාට පස්වෙනි ගේ හරියටම අපේ ගේ. වෙන කොහේවත් යන්න එපා, කායින්වත් අහන්න එපා, කතා කරන්නවත් එපා. ඔන්න ඔය විදියට අපේ ගෙදරට එන්න. එන්න බැයි නම් මගදී ඕනුනොත් කෝල් එකක් දෙන්න කියනවා. මොකද මගදී එහෙම කායෙන් හරි ඇහුවොත් එහෙම ආවලයි ගෙදරටයි යන්නේ අපි මේ මගුල් තුරාවක් කතා කරගන්න කියලා. මොකද වෙන්නේ? එතකොට කියනවා මෙන්න මෙහෙම කට්ටියක් ආවල් කෙනා මෙහෙමයි, ආවල්ගේ දුව මෙහෙමයි, පුතා මෙහෙමයි කියලා විස්තරේ කියනවා. කිව්වම මොකද වෙන්නේ? ඒ මිනිස්සු ගොඩගම්පලට මේ පාරේ ආවේ 60 වේගෙට නම් වාහනේ නගලා 120 වේගෙට යන්නේ. ඒක තමයි කිව්වේ බුදුහාඳුරෝ. යා යුතු තැන තමයි තරුණ කෙනෙක් අර පිරිස ඉස්සරහට තැනකට බය නැතුව එයාට යන්න පුළුවන් වෙන්න ඕනේ. එයාට කතා කරන්න පුළුවන් වෙන්න ඕනේ. එහෙම නැත්තම් බලන්න දැන් අපි ගමු ඔන්න හොඳින් ඉන්නවා. එතකොට එහෙම වුණොත් එහෙනම් අපිට කියන්න පුළුවන් මෙහෙමයි අපේ ගේ අහවල් ගොඩගම්පල තියෙන්නේ. මේ අපේ අම්මා අපේ තාත්තා නෑ. ඒ වුණාට මේ දුවලට මම කියන්නේ ඒ වුණාට මෙන්න මේ අහවල් තැන ගේ තියෙන්නේ. මේ ගොඩගම්පල ඕන කෙනෙක් මේ අපේ ගමේ ඕන කෙනෙක්ගෙන් අහලා බලන්න අපි ගැන. අපි මේ අහවල් කෙනාගේ දුව කිව්වහම
කියලා බලන්න. එතකොට මෙහෙම කියයි කියලා බය නැතුව කියන්න පුළුවන්. ඒ අනිත් අයගේ අඩුපාඩු දුන්නට කවන්නේ ඒ ළමයා හොඳ කෙනෙක් වෙන්න. ළමයාගේ ගතිගුණ හොඳ වෙන්න ඕනේ. අපි උනක් සලකන්නේ එහෙමනේ. දැන් ඔය කොයි පවුල්වලත් වැරදි වැඩ කරන අය ඉන්නවා. නමුත් ඒ වුණාට අපි සලකන්නේ අපි කියනවා ඒ පවුලේ අහවල් කෙනා මෙහෙම වුණාට එයාගේ පුතා මෙහෙම හොඳයි. පුතා නරක් වුණාට තාත්තා හොඳයි. තාත්තා නරක් වුණාට අම්මා හොඳයි. එහෙමනේ කියන්නේ නේ. ඒ කොහොම වුණා හොඳ කෙනාට ලකුණු හම්බෙනවා. එයාට කිසි වරදක් කියන්නේ ඒක නිසා අපි මොකද කරන්න ඕනේ? තරුණ කෙනෙක් නම් අන්න එහෙම වෙන්න ඕනේ. ඊළඟ බුදුහාමුදුරුවෝ දේශනා කළා ඊළඟට දැන් ඉතින් මෙතන ඉන්න වැඩිහිටි පිරිස. වැඩිහිටි පිරිසට තමයි ඊළඟට බුදුහාමුදුරුවෝ සෝතාර සූත්‍රය දේශනා කළේ. ඒක බුදුහාමුදුරුවෝ දේශනා කළා වැඩිහිටි පිරිස සෝතාච අහන්න ඕනි. කවුරු කියන දේ අහන්නේ? බුදුහාමුදුරුවෝ කියන දේ. බුදුහාමුදුරුවෝ මොකද්ද කියලා තියෙන්නේ වැඩිහිටියන්ට? උට්ටාන සම්පදා උත්සාහයෙන් යුක්තව හරි හම්බ කරන්න ඕනේ. දුප්පත් වෙලා ඉන්න කියලා එහෙම නෑ. දැන් සමහර අය කියනවානේ බුදුදහමේ හැටියට ඉතින් අපි පුළුවන් තරම් චාම්බ දුප්පත් වෙලා මොකවත් නැතුව ඉන්න කියලා එහෙම කියප එකක් නෑ. පත්තකම්ම සූත්‍රයේ දේශනා කරලා තියෙන්නේ ධාර්මිකව පුළුවන් තරම් ධනවත් වෙන්න කියන. ධාර්මිකව හැබැයි. එහෙම දුකෙන් ඉන්න කියපු තැනක් නෑ. ඒක මිනිස්සු හදාගත්තේ ඒක මිනිස්සුන්ගේ බණ. ඒවට කියන්නේ වැඩි බණ කියලා. බණ තියෙනවනේ එක එක වාතල් බණ සින්දු බණ නේද ওই විදිහේ එක එක ඒවා අතර වැඩි බණ ඒවා. එතකොට මේ බුදුහාමුදුරුවෝ දේශනා කළා වැඩි හිටියන්ට සෝතාච අහන්න ඕනි උත්සාහයෙන් ධනිය රකින්න ධනෙ හොයන්න ඕනි. උට්ටානස ආරක්ක සම්පදා ඒවා ආරක්ෂා කරගන්න ඕනි. ඊළඟ මේ බුදුහාමුදුරුවෝ දේශනා කළා සමජීවිකතා. එතකොට ණය වෙන්නේ නැතුව ණය වෙන්නේ නැතුව ඉන්න ඕනි. සමහර අය ඉන්නෝ ණය වෙනවා සෑහෙන්න. එතකොට බුදුහාමුදුරුවෝ දේශනා කළා කල්යාණ මිත්‍රතා, කල්යාණ මිත්‍රයන් ආශ්‍රය කරන්න ওই විදිහට හතරක්. ඉතින් ඒ විදිහට ධර්මානුකූලව අපි බුදුහාමුදුරුවෝ කියපු දේ අහන්න ඕනේ. පළවෙනි එක වැඩි හිටියෝ නම් ඊට පස්සේ හන්තාච හෝති සතුරෝ නසන්න ඕන. ගිහි ජීවිතේ සතුරෝ වෙනවා. සතුරෝ වෙනවා විශේෂයෙන්ම දැන් කාන්තාවන්ට එහෙම ගත්තොත් එහෙම දැන් මොකද ගන්නේ සමහරවල්ට දැන් ඉතින් ඔය ගෙදර දැලිකුණු එහෙම ගාගෙන ඉන්නකොට උයලා පියලා සමහරට තව කාන්තාවක් කියලා කියන්න පුළුවන් මොකද මේ දැලිකුණු එහෙම ගාගෙන ඉන්නේ මේ අපේ ගෙදර නම් ඉතින් අපි ගෑස් වලින් තමයි උයන්නේ කියලා කියන්න පුළුවන්. දැන් කවුද ඇවිල්ලා තියෙන්නේ? සතුරෙක් ඇවිල්ලා තියෙන්නේ. ඒක මොකද කරන්න ඕනේ? එතකොට කියන්න ඕනේ ඉතින් අපිට ගෑස් වලින් උයන්න පුළුවන් නම් හොඳයි. ඒ වුණාට අපේ මහත්තයා කැමති දරලිපේ මැටි හට්ටිය උයලා කන්න. ඉතින් ඒක ඇඟටත් හොඳයි වියදමත් නැහැ ගුණයි. එහෙම කිව්වට පස්සේ සතුට යනවා. නේද? සමහරට දැන් ඔය අපේ කාන්තාවෝ ගොඩාක් අහු වෙනවා සමහරට ලාභෙට ණය දෙන. අර සුද්‍ර මූල්‍ය ණය එනවා. කොළ ගොඩකුත් අරගෙන එනවා. ඇවිල්ලා කියනවා ඉතින් මාසේ අන්තිමට මහත්තයා පඩියෙන් කැපෙන්න නැත්නම් හම්බ කරන ඒවායින් පස්සේ ගෙවන්න අපි ඕගොල්ලන්ට සහනයක් සලසලා දෙනවා. සහනයක් දෙන්නේ. මොකද්ද? අඩු පොලියට ණයක් දෙනවා. සහනයක් නෙමෙයි සලසන්නේ අසහනයක්. අඩු පොලියෙන් නෙමෙයි ගිනි පොලියට දෙන්නේ. එතන එහෙම තමයි කියන්නේ. මොකද කරන්නේ? ගන්නවා. අරගෙන ඊට පස්සේ ගෙවා ගන්න බැරුව හරි කරදරයට වැටෙනවා හැම වෙලේම එනවා හොරු අල්ලගෙන යන්න එනවා වගේ එනවා. ඇවිල්ලා දෙන්නයි කියනවා නේද? ඒවට අහු වෙන්න හොඳ නැහැ. කියන්න ඕනේ ආවට පස්සේ අපිට දැන් ඉතින් ওই සහනිය ඕනේ නැහැ. අඩු පොලියට ණය ඕනේ නැත්නම් අපිට ඔය තියෙන විදිහට ඔය සම්බෝලය වතු විහාරි කාලා අපි මේ ටික කරගන්නම් කියලා මොකද කරන්න ඕනේ? කිව්වට පස්සේ ඉතින් මේ ඒ සතුරු යනවා. නැත්තම් ඊළඟට තමාට ගෙවල් වලට එනවා. දැන් ඔය අපේ කාන්තා පස්සේ හැම රවට්ට ගන්න හොඳ ලස්සන ඇඳුම් අරගෙන. ඉතින් ඇඳුම් ලස්සනයි. හැබැයි ඉතින් අහපුවන් එකක් රුපියල් 2500යි 2000යි. ඇහැලියකට ගිහිල්ලා රුපියල් 1000ට ගන්න පුළුවන් ගේ මෙහෙට ගෙනත් දෙනවා රුපියල් 2000ට. ඉතින් වර්ණනා කරලා කියනවා. කිව්වට පස්සේ මේ නෝනාට මේක ගැලපෙනවා මේ දුවට ගැලපෙනවා අරේ මේ කියලා. මොකද වෙන්නේ? ඉතින් ගත්තොත් ඉවරයි. ඉතින් එහෙම නැතුව නෑ මේවා මේ ඕන්නේ නෑ. ඉතින් මේ වෙලේ සල්ලිත් නෑ ඒ නිසා කියලා වෙලා මොකක් හරි කියලා තරහ වෙන්නේ නැති වෙන විදිහට අතුර යවන්න ඕන. ඊළඟට රක්කිතාච හෝති.
ඊළඟට රැකෙන්න ඕනි. තමන් ස්වාමි බිරිඳ කියන මේ දෙන්නම ආරක්ෂා වෙන්න ඕනි. දැන් අද විශේෂයෙන් සමාජයේ තියෙන දෙයක් තමයි දුරකථන අරේ මේ හින්දා එහාට මෙහාට කියලා කේලම් කියලා මොකද කරන්නේ? දෙන්න දෙමහල්ලු රණ්ඩු කරනවා. ඊළඟට චරිතයේ ඒ කියන්නේ මේ නොඑක ආකාරයෙන් කියලා බිඳෝලා පෞරුෂය නැති කරලා දානවා. එතකොට මේ එකතරයක්ද මේ එක දවසක්ද මං හම්බෙන්න ආ මාත් එක්ක බොහෝම හිතවත් ජෝඩුවක් මේ මහත්තයයි නෝනයි මේ නෝනත් එක්කගෙන ඇවිල්ලා මහත්තයා කියනවා අනේ හාමුදුරනේ මේ අපේ නෝනට කිව්වට අහන්නේ මෙයාට මේ කට්ටියක් මේ පදයක් හදලා වෙනස් සම්බන්ධයක් තියෙනවා කියලා. ඉතින් මෙයා හරිය කනගාටුවෙන් ඉන්නේ. ඒ වුණාට මම මෙයාට කිව්වා ඕක ගණන් ගන්න එපා. මම ඔයා ගැන හොඳට දන්නවා. මට විශ්වාසවන්තයි. මේ කියන දේ අහන්නේ නැහැ. ඉතින් කනගාටු වෙනවා. කන්නේත් නැහැ. අර මේ ඒක නිසා මම මේ හාමුදුරු ළඟට එක්කගෙන ආවේ. මේ කියලා කිව්වට පස්සේ මම ඒ ගමන ගියා. ඉතින් දැන් මේ මහත්තයා ඔහොම කියනවනම් මොකටද කනගාටුවෙන් ඉන්නේ සන්තෝෂෙන් ඉන්න කියලා. ඉතින් කායින්ම වචනයක් ඇහුවේ නැහැ කියලා දුකයි. මම කිව්වා ඉතින් ওই මිනිස්සු එක එක ඒවා කියන්න පුළුවන්. ඊට වඩා තව ඒවත් කියන්න පුළුවන්. නිසා ඕවා ගණන් ගන්න එපා කියලා මම අවවාද කළා. බලන්න රැකිලා තියෙනවා. රැකිලා තියෙන හින්දාන්නේ මනුස්සයාට විශ්වාස. ඒ විශ්වාසයෙන් හින්දාන්නේ අපි ළඟටත් එක්කගෙන ආවේ. මොකද අර නෝනාගේ හිත හදන්න ඕනි කියලා. මොකද මහත්යාටත් දුකයි නෝන දුකෙන් ඉන්නකොට. මෙච්චර හොඳ එක්කෙනා. ඉතින් එතකොට අන්න එහෙම රැකුණොත් තමයි තමන් ආරක්ෂා වෙන්නේ. එතකොට ඊළඟට බුදුහාමුදුරුවෝ දේශනා කළා වැඩිහිටියෝ වශයෙන් කන්තිච හෝති ඉවසන්න ඕන. ඉවසන්න ඕන. දවසක් එක මහත්තයෙක් මට කතා කරලා කියනවා අනේ හාමුදුරනේ මේ අපේ නෝන මේ මාත් එක්ක අමනාපයක් වෙලා ඉතින් මේ පොඩ්ඩක් වචනයක් මෙහෙට මෙහෙට වෙලා දැන් ඉතින් හරි තරහෙන් මේ මමත් බොහොම හිතවත්. ඉතින් අඳුරනවා අපිත් එක්ක හරි හිතවත්. ඉතින් පන්සලට එනවා දාන දෙනවා කතා කරනවා. දැන් ඔන්න හාමුදුරනේ අද නම් ඉතින් ගෝරිය හොඳටම ගිහිල්ලා තියෙන්නේ. දැන් ඉතින් මේ බඩු පිය දානවා. මේ තින්නේ කාල්මාරි යන්න. මම නම් එක මොහොතක් ඉන්නේ නැහැ. අපේ අම්මට මාව වැඩි නැහැ. ඒ නිසා මගේ තියෙන දේවලුත් අරගෙන මම යනවායි කියලා දැන් ලෑස්ති වෙනවා. ඒ නිසා යන්නත් බැරි නෑ. අද නම් හොඳට මේ ඉතින් යස්සනී වගේ වෙලා තියෙන්නේ. පුළුවන් නම් හාමුදුරුවෝ වචන දෙකක් කතා කරන්න කියලා. පස්සේ ඉතින් මං කරපු වැඩේ ඉතින් අපි එහෙම කතා කරන්නේ නැහැ. ඒ වුණත් ඉතින් අර බොහොම හිතවත් හින්දා කුළුපගේ හින්දා. ඉතින් මං ඒ ගමන දුරකථන අරගෙන කතා කරලා මං කිව්වා මේ බොහොම ඉවසන්න කලබල වෙන්න එපා. ඉතින් ඔහොම ප්‍රශ්න ගැටලු ඇති වෙන්න පුළුවන්. ගිහි ගෙදර කියන්නේ ගිනි ගයක් නේ ප්‍රශ්න ගොඩක්නේ. ගිනි කියන්නේ ප්‍රශ්න. ඉතින් ඒක නිසා කලබල වෙන්නේ නැතුව දෙන්නත් එක සතුටෙන් සමාදානෙන් ඉන්න කියලා මං ඉතින් අවවාද කළා. මේ ඉතින් මේ හොඳ ගතිගුණක් කියලා ඊට පස්සේ ඉතින් ඒක ඉතින් ඉවර වුණා. ඒ වගේ නොයේ ප්‍රශ්න ගැටලු එන්න පුළුවන්. ඉතින් මේ ප්‍රශ්න ගැටලු ආවා කියලා ඒව මගේ අල්ලලා දාලා දුවන්නේ නැහැ. ඒවා බොහොම ඉවසීමෙන් යුක්ත ඉවසගෙන කටයුතු කළොත් ගන්තාච හෝති අන්න එතකොට හොඳට වැඩිහිටියෝ වශයෙන් හොඳ පෞල් ජීවිතයක් ගත කරන්න පුළුවන්. දැන් අපේ පිරිවෙන ආරම්භ කළාට පස්සේ ඇහැලියගොඩ හරි පුදුම දෙයක් වුණා මට. ඒක මේ කුරුණෑගල මහත්තයෙක් කතා කරලා කිව්වා හාමුදුරනේ මට දානයක් දෙන්න ඕනේ පිරිවෙන්ට ඇවිල්ලා. ඉතින් අපි මේ පාටියක් දාන්න කල්පනා කරා පස්සේ කල්පනා කරා පාටියක් දානවට වඩා හොඳයි දානයක් දෙන එක කියලා. ඉතින් දානේ දෙන්න හේතුව තමයි හාමුදුරනේ දැන් මට දැන් අවුරුදු 80 ගාණක් වෙනවා මමයි නෝනයි දෙන්න විවාහ වෙලා. දැන් අවුරුදු අපි මේ අහවල් දවසට අවුරුදු 50ක් වෙනවා. ඒ 50ක් වෙන එකට අපි දානයක් දෙනවා. පිරිවෙන්ට මොනවද අඩුපාඩුවක් තියෙන්නේ මොනවා හරි ඒ දේ දීලා අපේ දරුවෝ ඒ වගේ මුණුබුරු මිඩුවිරුවක් ගොඩක් ඉන්නවා හැමෝමත් එක්ක දානයක් දෙන්න ඕනේ කියලා. මං ඉතින් හොඳයි කියලා ඊට පස්සේ ඇවිල්ලා පිරිවෙන්ට ඒ දවස්වල අපිට ඕනලා දුන්නා ලීටර් 10000 ටැංකියක්. ඒක ලස්ස එකමාරක් විතර වියදම් කළා ඒ ටැංකියක් ගෙනල්ලා දානයක් දුන්නා දානේ දවසේ.
පිට කවුරුවත් එක්කගෙන ඇවිල්ලත් නැහැ. දානේ ඉස්සලා ඒ වයසක අම්මයි තාත්තයි මැද ඉන්නෝ. වටේට ළමයි ඉන්නවා. ඒ ළමයින්ගේ වටේට ළමයින්ගේ ළමයි මුණුපුරු මිනිපිරියෝ ඉන්නවා. එන පිරිසක්. හරියට නිකන් අර වෙසක් කූඩු හදනවනේ වෙසක් එකට පැටව දාලා. ආන්නේ වගේ. හරි සන්තෝෂෙන් දානේ දීලා ගියා. ආන්නේ වගේ සතුටින් යුක්තව කාලේ ගත කරන්න පුළුවන් අර කාරණා ටික සම්පූර්ණ වුණොත්. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කළා පින්වතුනි ඔය විදිහට බුදුහාමුදුරුව බණ කියලා භික්ෂුන් වහන්සේලාට මහණෙනි නිවන් දකින්නත් මේ කාරණා පහ මේ විදිහටම අනුගමනය කරන්න ඕනේ. මොනවද? සෝතාච හෝති. හොඳින් බණ අහන්න ඕනි. ඊළඟට හන්තාච හෝති. සතුරෝ නසන්න ඕනි. සතුරු කියන්නේ කෙලෙස් සතුරු. සිතට එන කෙලෙස් නසන්න ඕනි. ඊළඟට රක්කිතාච හෝති. ආරක්ෂා කරන්න ඕනි. ආරක්ෂා කරන්න ඕනි මොකද්ද? ඇස කන නාසය දිව ශරීරය මනස කියන මේවා ආරක්ෂා. මොනවයින්ද ආරක්ෂා කරන්නේ? ඒවා මොකද වෙන්නේ? ඒවා රැකෙන්නේ නැති වෙන්න පුළුවන්. ඕනවට වඩා එහෙන් වැරදි දේවල් බලන්න පටන් ගත්තොත් ඇස ආරක්ෂා වෙන්නේ නැහැ. කනෙන් වැරදි දේවල් අහන්න ගත්තොත් කන ආරක්ෂා වෙන්නේ නැහැ. ඒ විදිහට මේ ඇස කන නාසය දිව ශරීරය මන කියන මේවා ආරක්ෂා කරගන්න කිව්වා. ඊළඟට කන්තිච හෝති. ඉවසන්න ඕනි. ඉවසීමෙන් යුක්තව භාවනා කරන්න ඕනි. හිත වඩන්න ඕනි. ආන්න එහෙම කළොත් බුදුහාමුදුරුවෝ දේශනා කළ ගන්තාච හෝති. ආන්න එතකොට නිවනට යන්න පුළුවන් කියලා. ඉතින් මම මේ පිටුතුන මේ කාරණා ටික මතක් කළේ විශේෂයෙන් ගිහි ජීවිතේට බලන්න කොයිතරම් වටිනවද කියලා. බුදුරජාණන් වහන්සේ පින්වතුනි මේ දේශනා කරපු කොයි ධර්මයක් මේ වගේ තියෙන නිසා හැමෝම බොහොම ශ්‍රද්ධාවෙන් යුක්තව තමන්ගේ ජීවිතේ හැකිතාක් දුරට ධර්ම ශ්‍රවණය කරන්න ඕන. ඒ වගේම හොඳ දේවල් සිදු කරන්න ඕන. අපේ ජීවිතේ පින්වතුනි දැන් බුදුහාමුදුරු දේශනා කළා මේ ලෝකේ තියෙන එක දෙයක් තමයි මේ හැම දෙයක්ම මේ අපිට පේන්නේ නැති වුණාට මේ හැම දෙයක්ම මේ මැරෙමින් තියෙන. ඒ කියන්නේ හැම එකක්ම නිට්ටය නෑ අනිත්‍යයි. අපි කියමුකෝ ගඟක් කියලා. ගඟ දිහා බලනවා. ඒ ගඟ දිහා බලපුවම එවලේ තියෙන වතුර ටික තව විනාඩියක් යනකොට එතනින් ගිහිල්ලා වෙන වතුරක් තමයි එතන තියෙන්නේ. වෙනස් වෙලා. ඒ වගේ තමයි මේ ලෝකෙ මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ හතර මෙහෙම අපේ ශරීරය වුණත් දැන් අපි බණ අහන්න කලින් බණ අහනකොට ඉඳගත්ත කෙනා නෙවෙයි දැන් මෙතන ඉන්නේ වෙන කෙනෙක්. එතකොට තිබිච්ච ඒ මූලද්‍රව්‍යයන් ඊළඟට ඒ තිබුණු දැන් අණු පරමාණු ඔය සේරම වෙනස් වෙලා තියෙනවා. සිතුවිලිත් එහෙම. ඒ අර සිතුවිලි මරණේවා දැන් අලුතෙන් සිතුවිලි ඇති වෙවියා. ඉතින් ඒක නිසා අපේ ජීවිතේ කොයි වෙලාවෙද කියන්න පුළුවන් කමක් නැහැ. ඉතින් ඒ නිසා අපි මොකද කරන්න ඕනි? යහපත් ජීවිතයක් ගත කරන්න ඕනි. ඒ නිසා ඒ සඳහා මේ දරුවන්ටත් බොහොම වටිනා වෙන විදිහට මම කල්පනා කළා මේ කාරණා මතක් කරන්න ඕනි කියලා. බුදුහාමුදුරුවෝ දේශනා කළා පින්වතුනි ජීවිතං අනියතං මරණං නියතං. ජීවිතය අනිත්‍යයි මරණය නිට්ටයයි කියන. ඒක නිසා අපි මේ මරණය පිළිබඳව හිතමින් බොහොම ගුණයහපත් ජීවිතයක් ගත කරන්න උත්සාහවන්ත වෙන්න ඕන. එහෙම වුණොත් තමයි අපේ ජීවිතේ ලස්සන වෙන්නේ. මයික්‍රොසොෆ්ට් සමාගම කියලා කියන්නේ ඔබ අහලා තියෙනවා බිල් ගේට්ස් කියන්නේ ලෝකේ පහුගිය කාලේ හිටපු ලොකුම කෝටිපතියා. එයාගේ ආයතනයේ හිටපු හොඳම දක්ෂතම නිලධාරියා ඉන්දියාවේ කෙනෙක්. එයා කියලා තියෙනවා මේ එයා හැමදාම උදේ කණ්ණාඩිය ළඟට ගිහලා හිතනවලු මං ජීවත් වෙන අන්තිම දවස් අද කියලා. එහෙම හිතන්න පටන් ගත්තට පස්සෙලු එයා වැඩිම දියුණුවකට පත් වෙනවා. වැඩියෙන් අලුත් දේවල් හොයාගත්තේ. හිතන්න පුළුවන් උනේ. ඉතින් ඒක නිසා වර්තමානයේ තුල ජීවත් වෙමින් අපි හොඳ දේවල් කරමින් ජීවිතේ ගත කරන්නට ඕනි. ඉතින් මීට වඩා බණ කියන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. විශේෂයෙන් රංජය පිළිබඳව වචන කිහිපයක් මතක් කරොත් එතුමා අපේ නායක හාමුදුරුවෝත් එක්ක බොහොම හිතවත්ව කටයුතු කළා. ඒ වගේම ඒ නායක හාමුදුරුවෝ
අපේ නායක හාමුදුරුවෝ රෝගාතුර වෙලා ඒ අන්තිම කාලේ ඉන්නකොටත් නායක හාමුදුරුවෝ ළඟ ඉඳිමින් නායක හාමුදුරුවන්ට අප උපස්ථාන කරමින් සැලකුවා. ඒ වගේම අපිත් එක්කත් බොහොම කුළුපගව අපි කුඩා කාලේ ඉඳන් අපිත් එක්ක කටයුතු කළා. ඒ නිසා ඉතින් එතුමාට ඒක ඉතින් මහා පිනක්. ඒවත් විශේෂයෙන් හිතවත්ව පුණ්‍යානුමෝදනා පූර්වකව සිහිපත් කරමින් මේ වෙලාවේ මේ පින්වතුන් තිසරණ සී සමාදන් වෙලා හැමෝම හොඳින් බණ ඇහුවා. මේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් මේ ලබාගත් උදාර කුසලානුභාවයන් මේ මිය පරලෝසපත් වන්ට යදුණු ඒ අපේ රංජි මහත්මයා රංජියට අපි මේ පින් අනුමෝදන් කරනවා. එතුමා විසින් මේ පින් අනුමෝදන් කළා දෙව්මිනිස් සැප කෙලවර නිවන් දකිත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරනවා.